උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සුමනා වරාගොඩ භාර්යාව සහ ධම්මිකා හා චම්පිකා යන දියණියන් දෙදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සුල්තානගොඩ ජීවත්ව සිට 93 වන වියේදී මහනුවර දොඩන්වැලදී අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් විදුහල්පති ජේ.පී. විතාන මහතා ප්‍රමුඛව පරලෝ සැපත් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වේවා. ඉක්මන් භවයකදීම සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් උපනිශ්‍රය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරූ අයට සහ පවුලේ ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය අත්පත් වී නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම නිර්වාණ මාර්ගය පූර්ණය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තානමී යන්ති පමත්තා යතාමතාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ ප්‍රමුඛ ධර්මානුශාසනාව නරඹනු ලබන්නා වූ සදහැබර පින්වතුනි, අනුග්‍රහක බෞතුන් හේතුපාඨයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුවයි මේ ගාථාව ගත්තේ. පිරිත් පොත හා සංදේශ කාව්‍ය කීපයක් කටපාඩමින් කියන්නට තරම් ස්මරණ ශක්තියක් තිබුණු අපගේ පියාණන්ගේ ජීවිතයේ අවසාන වසර කීපයක්ම කල්පනා ශක්තියෙන් හීන වී සිටි බැවින් ධර්මදේශනයේ මාතෘකාව සිහිය වන්නේ නම් වඩාත් යහපත්ය. මේ ගාථාවෙන් අපි ධර්ම දේශනා කරලා නැති නිසා නෙවෙයි මේ ගාථාව ගත්තේ. මේ ඉදිරිපත් කරන පාඨය තුල කියවෙන කාරණය නම් සමාජයේ හිතන්නේ සිහිය කියලා ඔවුන්ට ටිකක් දුරදිග යන්න තියෙනවා. අනේකයි මට මෙතන පැහැදිලි කරන්න ඕනකම තියෙන්නේ. දැන් ඔය මේ බුදුරජාණන් වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදව අමත පදං කියන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. අප්‍රමාදයයි සිහියයි දෙකක් වෙන්නේ නැහැ එතකොට. බලන්න මේ ගාථාව. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. අර උට්ඨානවතෝ කියන එක ඊළඟට තියෙනවා වීරිය සහ සතිමත් වීම කියන එක. අපමත්තස ධම්මජීවිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති. අපමත්තස්ස අප්‍රමාදයාට ඒ සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය ආරම්භ වෙන්නේ සදහම් වැටුණාට පස්සේ. ඒ අප්‍රමාදයේදී කර්මශය වෙනවා. ඒ අප්‍රමාදයේදී භව නිරෝධගාමී වෙනවා. ඒ අප්‍රමාදී සෝවාන් ආදී මාර්ගඵලෙ නිවීම හමු වෙනවා. අමත පදන්නේ. ඒ සිහියයි සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරන සිහියයි දෙකක්. එතකොට ලදරු කාලේ ළමා කාලේ 3-4 පන්ති වල පාඩම් කරපු දේවල් අදත් මම කරදරයක් නැතුව කියනවා. නමුත් මේ ඊයේ පෙරදා වුණ සමහර දේවල් මතක් කරන කල් මතක නැතුව යනවා. වසර 60ක් 70ක් 80ක් මේ කය පවත්වනකොට මේ කය දුර්වල වෙනවා.
එතකොට මොලේ සෛලයන් මොලේට ලේ රුධිර ධාවනය ආදී දේවල් අඩපණ වෙනවා. ඒ වගේම ඒවා සෛල මැරෙන සංඛ්‍යාව වැඩි වෙනවා. වර්තමාන මොහොතේ බොහෝ කාර්යබහුලව වැඩ කර උගත් බොහෝ මොලේ පාවිච්චි කර බොහෝ අයට අසුව පනින විට මතකය නැතුව යාම ඩිමෙන්සියා නම් වූ රෝගී තත්යකට පත් වෙනවා කියලා මම අහලා තියෙනවා. එතකොට ඒක මේ ස්මරණ ශක්තිය නැතුව යාම කියන එක වයෝවෘද්ධ භාවයේ ස්වාභාවික දෙයක්. ඒක සිහිය නැතුව යාම නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම වයෝවෘද්ධ වුණොත් බොහෝ දෙනාට සිදුවෙන දෙයක්. සමහත් අය හොඳ ස්මරණ ශක්තියෙන් යුක්තව ඉන්නවා. නමුත් සමහර අය ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ඉක්මවා ගිය තුන් වයස ඉක්මවා ගිය කොටසක් කියලා ඔය ස්මරණ ශක්තිය අඩු වෙනකොට යමක් තතක තබා ගන්න තේරුම් ගන්නට බැරි ගතියක් තියෙනවා කියලා පෙන්නලා මේ මගට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන අය තුන් වයසෙන් එක් වයසකදී ප්‍රවිෂ්ඨ වෙන්න කියලා තියෙන්නේ. නව යන්නේ නව යවුවනේ භද්‍ර යවුවනේ අග්‍ර යවුවනේ. මේ කතාවේ අදාළ කෙනා පමණක් නෙවෙයි මමත් ඒ බඳු අය ඇසුරු කරලා තියෙනවා ඇසුරු කරනවා. ඔවුන් අද ශාරීරිකව ජීවත් වෙලා හිටියට සමහර අය ඉන්නේ අද නෙවෙයි. පරණ අවුරුදු 30 40ක් 50කට ඉස්සර ලෝකෙක. ඒ මොලේ සෛල විනාශ වීම තුළ මෑත කොටස් උදාහරණයට ගන්න බැරි වෙන එක. එබැවින් අර කය මහලු වී ජීවත් වෙනවයි කියන එක මම දකින්නේ තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ කයක් ජීවත් කරගන්න ආස වුණාට සිහිය නැති වුණාම ඊට පස්සේ පරලෝ යන්න සිහි නැතුවනේ. සිහියක් නැතුව පරලෝ යන්න සිදුවෙන්නේ කොහොමද? මම තවත් චරිතයක් මට මතක් වෙනවා බොහොම කාර්යශීලීව අවංකව වැඩ කරපු කෙනෙක්. අනේ මට මේ මොකද වුනේ කියනවා සිහි තියෙන වෙලාවට නැති වෙලාවට කල්පනා කර කර පාරේ යනවා. ඉන්සයි වයසාකට ගිහින් මතක නැති වෙන එක කියන එකට නෙවෙයි සිහිය නැහැ කියන්නේ. ඒක ලෞකික කාරණයක්. ඒක ආගම් වේදයකින්තර ඕන කෙනෙකුට තියෙන දෙයක්. අඩු වැඩි වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ මේ සතිපදේ ඔබ ඉගෙන ගන්න ඕන ජීවිත අවසානයේ දක්වා මතක තියාගන්න නෙවෙයි. ඒ සතිපදයට අර්ථයක් තමයි අර මම පෙන්වුවේ අප්‍රමාදය කියන වචනයක්. මේ ත්‍රිපිටකගත සූත්‍රවල අප්‍රමාදය සහ ප්‍රමාදය ඔබට හඳුනා ගන්නට පුළුවනි නම් අන්න ප්‍රමාදියාට සිහිය නැහැ. සිහිය නැතිකමයි ප්‍රමාද වීමට හේතුව. ඒ ප්‍රමාද විහාරී මිනිස්සුන්ට තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඔය ප්‍රමාද පාරේ යන්නේ නැතුව මෙන්න මේ මෙතනින් මෙහෙම සිහිය පාවිච්චි කරලා වෙන පාරකට යන්න කියලා පෙන්නනවා. ඒක තමයි ඔය බුදු සමයෙන් උගන්වන සතිමත් වීමේ විශේෂභාවය. අවාසනාවකට මේ කාරණා ඉදිරිපත් කරාය පමණක් නෙමෙයි වර්තමාන බෞද්ධ සමාජයේ පවා මේ බුදුන් වහන්සේ වදාළ සතියර්ථය අරන් තියෙන්නේ ලෝකෝත්තර අර්ථයෙන් නෙවෙයි. ඉරියව් පැවැත්වීමකදී බලන් ඉන්නේ ඒක. එහෙම නැත්නම් කෝප්පේ ගන්නවා කෝප්පේ තබනවා උයනවා කනවා. එහෙම ඒ ඉරියව් සිහියෙන් කරන එක කියලා. අන්න එතන ඔය සද්ධර්මයේ තේරුම් නොගැනීම තුළින් වැරදි අවබෝධයක් සමාජයට දීලා තියෙනවා. මම හිතුවේ ඕක අටුවාවක් තුළ කියවලා බලලා මේක සමාජයට ඉදිරිපත් කළා. මොකද අන් අයගේ දැන ගැනීම සඳහා. දැන් පළමුවෙන්ම ඔබට ඉගෙන ගන්න තියෙන තැනනේ ඔක ආනාපාන සති කියන එක. දැන් ආනාපාන සති කියන එක මේ ඇතුළු වීම පිටවීමට සිහිය කියලා ඒක දිහා බලන් ඉන්නකොට ඒක සිහිය කියලා කියනවා. ඉරියව් මාරනකොට ඒක දැනන එක සිහිය කියලා කියනවා.
නමුත් අර මම කියපු ග්‍රන්ථයේ තියෙනවා මට පොත හොයාගන්න බැරි වුණා මේ නැත්තම් පාටි පාටයත් එක්කලා වෙලාවක මම ඔකට කියනවා. මහා කච්චායන මහරහතන් වහන්සේව සරිපුත්ත මහරහතන් වහන්සේ කිවදාරන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවට නෙවෙයි කියලා. සතිය කියන්නේ. සතිය හැම කටයුත්තක්ම සඳහා අප්‍රමාදය ලබා දෙන්නක්. අය හුස්ම ඉහළ පහළ ගැනීම තුළින් අයන්න පමණයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඔය සමහර අහිංසක අම්මලා හිතන් ඉන්නවා බුදුහාමුදුරු හුස්ම ඉහළ පහළ දිහා බලන් ඉඳලා නිකම්ම බුදු වුණා කියලා බොහොම ලේසියි. මට මතක් වෙන්නේ ළමා කාලේ අහපු කවියක් තමයි අනේ පුතේ මේ අහපන් ගැහනුත් බුදු වෙනවලු දැන් මමත් ඉතින් බුදු වෙන්නට යනවා හිට උදේ කියලා. මේ සද්ධර්ම ශ්‍රවණය කොට මේ අදාළ අරුත යෙදෙන තැන තේරුම් අරගෙන යොදා ගැනීම තුළින් ඔබට සතිමත් වෙන්න පුළුවන්. ඒක හැම මොහොතේදීම වර්තමාන මොහොත සාප වැඳී පවතිනක්. කොතරම් ස්මරණ ශක්තියක් ධාරණ ශක්තියක් තිබුණත් වයෝවෘද්ධ භාවයත් එක්කලා ඒ කල්පත් දුර්වල වෙනවා. ඒක ඉතින් ස්වභාවික දෙයක් නේ. මේකේ ළමා කාලයක් තියෙනවා, වැඩෙන කාලයක් තියෙනවා, නතර වෙලා තියෙන කාලයක් තියෙනවා, අඩු වෙන කාලයක් තියෙනවා. ඒකේ උරුමයනේ. ඊට ඉස්සර වෙලා සතියෙන් අර හදාගන්න පුළුවන් වුණා නම් අවශ්‍ය කාරණාව ඔය ඉබාගාතේ යන කල්පනාවතේ බලන් ඉන්න ඕක නෑ මං හිතන්නේ. මට ඒ බඳු යහපත් චරිත ගත කරපු අය මේ හදිස්සිය වික්ෂිප්ත වුණාන් පස්සේ Tamanගේ චරිත පෙන්නපු හැටි මතක් වෙනවා ළමා කාලේ. එතකොට අර උඩින් සංවර වෙලා හිටියට අර කොටස තාම තියෙනවා කියන එකනේ කියන්නේ අර. ඒ නිසා ඔය පස්සේ මතක් වෙන්න තිබෙන්නා වූ ලෝභ දේශ මොහ ශූන්‍යත්වයට පත් කර ගැනීම තමයි සතිය කෙරෙන්නේ. මම දෙන්නම් අර්ථයක්. හුස්ම පාර ඇතුළු වෙනවා. මව් කුසින් බිහි වූ තැන් පටන් මැරෙන තුරුම. කවුද බැලුවේ කවුරුත් බැලුවේ නෑ. ඒකට ඕන හැටියට. බැලුවොත් මොකද වෙන්නේ? බැලුවොත් දැනෙන්න ගන්නවා. ඇතුළු වීම දැනෙනවා, පිටවීම දැනෙනවා. ඇතුළු වීම නෙමෙයි සතිය, පිටවීම නෙමෙයි සතිය, දැනීම සතිය. ඒ මොහොතේ කරන කටයුත්ත ඇතුළු වීම පිටවීම නම් ඒකට සතිය වගේ ඉන් එහාට සියලුම කටයුත්තක්ම දැනගෙන කරන්න. ඔය ඔසොමි ගණමි තවමි කියන්න නෙමෙයි. දැනගෙන කිරීම තුළ අප්‍රමාද වීමක් වෙනවා. නොදැන කිරීමක් තුළ ප්‍රමාද වීමක් වෙනවා. ඒ කටයුත්තම. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ මේ සති කියන කතාව අටපොලක විතර තියෙන එකක් නේ බෝධිපාක්ෂික ධර්මවල. සතර සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංග, සම්මා සති කියලා. ඒක දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එකක් නේ. බොජ්ජංග හේවත් බුදුීමේ රහත් වීමේ අංගවල තියෙන එකක් නේ. දැන් මේ කතා කළ පියාණන් හෝ තවත් කෙනෙක් උගතෙක් බුද්ධිමතෙක් වශයෙන් ජීවත් වෙලා හිට පුදක්දෙනෙක් වශයෙන් ජීවත් වුණා නම් ඔහුට කොහෙද බොජ්ජංග වැඩිමක් තියෙන්නේ? ඔහු ආර්ය මාර්ගය යමක් තිබෙන්නේ. ඒ නිසා සති කියන්නේ සිහිය කියලා පාඩම් කරගත්ත ඉස්කෝලේ ගිය අර්ථයෙන් ගන්න නැතුව කොතෙන්ද සිහිය තියෙන්න ඕන? මොකද්ද සිහිය කියන එක හොයාගන්න. මම ඔය ඇතැම්මිට ඔබට කියන්නේ මේ බුදු සමයේ ලොකු දෙයක් තේරුම් ගන්න ඕනේ නැහැ. ප්‍රමාදයයි අප්‍රමාදයයි තේරුම් ගන්න කියලා. ප්‍රමාදය තේරුම් ගත්තාම ප්‍රමාදයෙන් වළකින එක අප්‍රමාදය. නමුත් ඔබ දන්න ප්‍රමාදය අප්‍රමාදය නෙවෙයි බුදුන් වහන්සේ වදාළ පරිදි. ඒ අප්‍රමාදමත පදං කියලා තියෙන්නේ. නිවනටම යන පාර අප්‍රමාදය. එහෙනම් සසරට යන පාර පවාදෝ මච්චනෝ පදන්නේ. මරණයට පාර යමෙක් මරණයටපත් වෙනවා නම් ඒ මරණයටපත් වෙන්නේ ප්‍රමාද විහාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්. මරණයටපත් වෙනවා කියන එකේ තේරුම පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ ගමන හදා ගන්නවායි කියන එක. දැන් බුදුරජාණන් වහන්සේත් මරණයටපත් වුණා. ඒකට මරණය කියන්නේ නෑනේ. ඒකෙන් පරලෝ ගමනක් නැති එකක් නේ. එහෙනම් ඒකට පිරිනවම් වැඩිම කියලා කියනවා. අර අප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් මරණයක් නෑ. නමී යන්ති. කය විඳී ගියාට.
කායසවිදෝ පරම්මරණ ඉන් එහාට කොටස වළංගු නැහැ. ඒ නිසා ලෞකික ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා වගේම ජීවත් වීම සඳහා තමා පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් තමයි බුදු සමයෙන් උගන්වන්නේ. දැන් ඔය විශ්ලේෂණය කියලා තියෙන්නේ. යමක් විශ්ලේෂණය කරනු ලබ නැත්නම් වෛද්‍ය විද්‍යාවක ගත්තාම සම්පූර්ණ කය කොටස් කපලා සියලුම ක්‍රියාකාරකයන් විශ්ලේෂණය කරගන්න ලබනවා. ඒ විශ්ලේෂණයන්ට එහා ගිය කය ප්‍රවේශයෙන් තබාගෙන කය ක්‍රියාත්මක කරවන්නා වූ සිත පිළිබඳ විශ්ලේෂණය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මනෝපුබ්බංගමා ධම්මා. ඒකදී ඔබ තේරුම් ගන්නවද ජීවිතේ මිනිස්සෙකුට දුක් කරදර එන්නේ සිහිය නිසා නෙමෙයි සිහිය නැති නිසායි කියලා. අප්‍රමාද නෙමෙයි ප්‍රමාද නිසායි කියලා. එනිසා පෘථග්ජන කියන වචනයට අයිති යමෙක් මේ සමාජයේ ඉන්නවද ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගමික හෝ අන්‍ය ආගමික ඔවුන්ගේ විහරණය නැත්නම් වාසය පමාද විහරණය. ඔවුන් කාටවත් මේ කියන සතිය නෑ. ධර්මයේ පිළිබඳ හදාarලා ඉගෙන ගත්තා වුණත් සමහර විට අදාළ තැනට පාවිච්චි කරලා සතිය පාවිච්චි කරන්න ඕන ආකාරයේ දියුණු වෙන්නේ නැත්නම් ඔහුට සතිය නැතුව යනවා. මම කියන්නේ මේ සතිය පාවිච්චි කරන්නේ සසර හදන්න නෙමෙයි සසර කඩන්න. සසර නිමා කරන්න. යමෙක් යම් ක්‍රියාකාරකමකින් කර්මයකින් සසර හදනවා නම් එතන පවතින්නේ ප්‍රමාදේ අරුණාම අප්‍රමාදේ නෙවෙයි. ඉතින් මේ කරුණ ඔස්සේ ගියාපම අපට ගැඹුරු ධර්ම කරුණක් මේ කියන්න වෙන්නේ. සරල දෙයක් නෙවෙයි. අපි හිතුව මෙහෙම කුඩා දරුවෝ තරුණ වයසේ මේ සමාජයේ ජීවත් වෙනවා. එතකොට ඔවුන්ට මේ දකින්න හැම දෙයක්ම සාමාන්‍ය මතකයේ පවතිනවා. නමුත් යම් යම් දේවල් කෙරෙහි ඔබ ඇලී ගලී අවශ්‍ය මොහොතක ගැනීමේ අදහසින් චිතට එකතු කළොත් ඒවා අදාළ තැනකදී මතුවලා එනවා නේද? මේ මම කතා කරන්නේ ඔබ කතා කරන ස්මරණේ නැත්තම් මතකත ගබා ගැනීමට එහා ගිය දෙයක් ගැන. අන්න එහෙම එදිනා ජීවිතේ කරන කියන කාරණාවලදී යම්කිසි මදිකමක් රිදීමක් ලැජ්ජාවක් අපහාසයක් ආදී කාරණයක් මුල් කොටගෙන ඒක Tamanට සිදුවන මදිකමක් වශයෙන් පිළි අරගෙන ඒකට ප්‍රතික්‍රියා දක්වන්නට අද අවස්ථාවක් ආවොත් නිකන් ඉන්න හොඳ නෑ කියලා. අදහසක් සිතට එකතු කරපුවාම ඒක නැවත උපදින්න තැබුවා. මේක අදාළ මොහොතකදී නැවත උපදිනවාමයි. මෙන්න මතකයේ ඉක්මවා යමින් ලෝභ දේශ මොහ වශයෙන් පස්සේ ගන්න තබන එක හේතු ඉතුරු කරන එක තමයි සතිය නැති එකේ ප්‍රතිඵලය. සතිය තියෙනවා නම් ওই වැඩේ වෙන්නේ නැහැ. ඒ සතිය නැති කෙනා එහෙනම් සසර හදනවා. සසරේ මේ මොහොත විඳින්න ගිහිල්ලා අනාගත සසරකුත් හදනවා සතිය නැතිකමින්. සතිය නැතිකමින් සසර හැදෙන බව තේරුම් ගත්තාම සතිමත් වීම තුළින් සසර අනාගත සසර හදන එක නවත්තනවා. අර සිහියෙන් කටයුතු කිරීමයි කියනද අප්‍රමාදයේ නිවනට මගය. ඒ සඳහා වෙනම තෝරාගත යුතු ඉරියව්වක් හෝ 아무තු වැඩක් නැහැ. වත්මන් සමාජයේ සතිය සඳහා එහෙම වෙනම දවසක් වෙලාවක් ඉරියව්වක් තෝරන්න ඕනේ. මේ තථාගතයන් වහන්සේ වදාළ සතිය සමස්ත ජීවිතේම ආවරණය කරන්නක්. නින්ද හැරෙන විට සතර ඉරියව්ව හෝ පස්දර හෝ
සෑම මොහොතකම කරන කටයුත්ත එක්කලා කටයුත්ත කරනවා කියලා පොතට පිටෝ කලේ වගේ පස්සෙන් ඉන්න එක නෙමෙයි. ඒ මොහොතේදී ප්‍රමාදයක් සිදු වෙන්න වීම වළක්වන්නටයි සිහිය තියෙන්න ඕන. නිසා මම දකිනවා වත්මන් සමාජයේට මේ දරු පරම්පරාව වලට මුලින්ම සතිය දෙන එක හොඳයි කියලා. මොකද වැඩිහිටියන් සතිය පාවිච්චි කරන්න ගත්තෙත් ජීවිතේ අකට ගිහින් ඒත් වැරදි සතියක් කරනහම සතිය තේරුම් ගත්තේ නැහැ. අපි මෙහෙම හිතමු. අඳුරේ ඉන්නවා. අඳුරේ ඉන්නකොට ගස්වලුත් තියෙනවා හැම දෙයක්ම තියෙනවා තියෙන බව පේන්නේ නැහැ. අපි ඇසුත් තියෙනවා. නමුත් ආලෝකයක් එදුනොත් අපේ ඇස් තියෙන තිසා පේනවා නෙවෙයි ඉස්සෙල්ලත් අපේ ඇස් තිබුණා. නමුත් ආලෝකයේ උදව්වෙන් තියෙන දේවල් පේනවා. ඒකමනේ තියෙන ත්‍රිපිටකේ චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති කියලා. ඇසත්තෝ රූප දකිත්වයි. ඇස් තියෙනවා නම් රූප බලන්න තෙල් පහනක් දැල්වා දුන්නා වගේ කියලා. අර පහනෙන් තිබුණ දේවල්ම පේන්න ගන්නවා. පළමු අත්තිබුණ ආදර නිසා පේන්නේ නැහැ. දැන් මේ ඔබට නොපෙනුන ප්‍රමාදය පේන්න ගන්න එක නේද මේ සතියෙන් කරනව ඇත්තේ. නොපෙනී සිදුවන ප්‍රමාදය සතිය නැමැති ආලෝකයේදී පෙනෙන්න වුණාම ප්‍රමාද වෙන්න බැරුව යනවා. එනිසා සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මගේ ප්‍රමාදයේ මරණයට මගේ යමෙක් අප්‍රමාද වන්නේ දොහු නොමියයි යමෙක් ප්‍රමාද වේද වුන් මලවුන් වැනිය කියලා. මේ ගාථාව පාඩම් වෙනකොට අවුරුදු 15ක් විතර ඇති. නමුත් අද ඒක කියන්නේ ඒ පාඩමෙන් කිවට අර්ථය ගන්න එහෙම නෙවෙයි. සමස්ත ත්‍රිපිටකය කියවලා බැලීම තුළින් බුදුරු ලෝකෙට යෝජනා කරලා තියෙනවා මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව ඔබ මේ දුකින් මිදෙන්න කැමති නම් ඔබ සසර හදන්න නැතුව සසර නිමා කරන්න කැමති නම් ඔබ වර්තමාන මොහොතේ සතිය පාවිච්චි කරන්න කියලා. ඒ තරමට බුදු සමයේ සතිය වැදගත්. ඒක නමුත් ඔබ ගෙදරින් යන විට යතුරු තැබූ තැන මතකේ තබාගෙන යාමකෝ. එහෙම නැත්නම් ඇතුල් වෙනකොට යම් තැනකට කුඩේ හෝ සෙරෙප්පු දෙක තියලා ගිය පැත්ත මතක තබා ගැනීම හෝ කියන මෙහෙම එකක් නෙවෙයි. ඒවා දිනදා ජීවිතයට අවශ්‍ය දේවල්. ඒවා අන්‍ය ආගමික ලෝකේ පවා තියෙන දේවල්. එනිසා මම කියන්නම් සතියේදී වෙන්න ඕන මොකද්ද කියලා. සතියේ නැතුවම ඔබ කරන ක්‍රියාකාරකම් අනාගත විපාක දෙන හේතුවක් ඉතුරු කරන කර්මයක් බවට පත් වෙනවා. කර්ම විපාක සම්බන්ධ කරනු ලබන්නේ සත්‍යය සසරට සම්බන්ධ කරනු ලබන්නේ කර්ම සහ විපාක හේතුඵල වශයෙන්. කර්ම හේතු විපාක ඵලනේ. ඒ හේතුඵල සම්බන්ධතාවයේ අඛණ්ඩව පවතින්නේ මෙන්න මේ සතිය නැති සමාජය තුළ. හේතු නිසා ඵල. හොඳයි හේතු නිරෝධයෙන් ඵල. නිරෝධයනේ. එහෙනම් හේතුඵල සතිය නැති නිසා හේතු නිරෝධේ ඵල නැති වෙන්නේ සතියෙන්. මොන හේතුද නිරෝධ කරන්න ඕන? අන්න එහෙමයි අපි මේකට එන්න ඕන. දැන් ඔබට එදිනදා ජීවිතේ සංසුන්ව සිටමින් සතුටින් සිටව අවස්ථා වලදී හදිසියෙම ඇහෙන දැනෙන තවත් ආරංචියක් නිසා කලබල වෙන එක, දුකටපත් වෙන එක, කෑ ගහන්න නැගිටින එක, අඬන එක, තරහටපත් වෙන එක, මේ දැන් හිටපු කෙනා දැන් වෙනස් වෙන එක ඔබ දැකලා නැද්ද? ඔබ තුල හරි සමාජය තුල හරි. කොහොමද ඒ වෙනස ඇති වුනේ? ඇඳුමත් එක්ක, පුද්ගලයාගේ මූණත් එක්ක, කයත් එක්ක, නමුත් හැසිරීම රටාව මචණ්ඩ පරස වෙනවා. එසේනම් ඔබේ
කය පවත්තන සිතට වෙනත් බලවේගයක් ආරූඪ වෙලා ඒ වෙලාවේ. මේ ආරූඪ වෙච්ච බලවේගය ඔබව වෙනස් කෙනෙක් කරලා ඔබටයි සමාජයට ලොකු අමාරුවක් කරදරයක් ඇති කරනු ලබනවා. අන්න එහෙම අපිව එදිනෙදා ජීවිතයේදී මෙහෙවන්නා වූ තවත් බලවේග තුනක් තිබෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කර තියෙනවා. අපි කරනවා කියලා හිතන් හිටියට ඇත්ත. සමාජය කියන්නේ ලෝකේ අපි මේවා කරනවා. අනවා එනවා කනවා බනවා දිනනවා පරදිනවා. රණ්ඩු වෙවි යාළු වෙවි වගේ රණ්ඩු වෙනවා යාළු වෙනවා. අපි කරනවා කියලා අපි හිතන්නේ. විධානය දුන්නාම වාහනයකත් හයිඩ්‍රොලික් මගින් අවශ්‍ය කටයුත්ත කරනවා. සංඥානක වෙන්න ඕනෙත් නැහැ නේ. ඒකට ඔයිල් පිරෙනකොට අපූර්වට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ අපිට මේ කය වචන මෙසේ හැසිරවීම සඳහා සිත මෙහෙවනු ලබනවා. මෙන්න මේ සිත මෙහෙවන බලවේගවලට අපි යටත් කරගන්නා වූ බලවේග තුනක් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වීම කියන වැරැද්ද සිහිය නැති මිනිස්සුන්ගේ සිද්ධ වෙනවා. යමෙකුට සිහිය නැහැ කියන්නේ මෙන්න මේ බලවේග වලින් ඔහු මෙහෙවනවායි කියන එක. ඉතින් නැත්තනේ. ඔබ ඔය කියන්නේ ඒ බඳු අවුලෙන් යුක්තව කටයුතු කරලා පස්සේ සංසුන් වුණාම ඒ වෙලාවේ මට මොනවා වුණාද දන්නේ නැහැ. සිහියක් පතක් තිබුණේ නැහැ. ඒ සිහියක් පතක් නැති වුණේ කවුරු නිසාද? හොයලා බලන්න. ඔබේ හිතට කාම විතර්කයක් ආපු නිසා, ව්‍යාපාදී තත්ත්වයක් ආපු නිසා, නැත්නම් විහිංසා විතර්කයක් ආපු නිසා. ඒවා විසින් ඔබ පාලනය කරන්න ඕන නිසා. එහෙනම් කාම විතර්කයේ ව්‍යාපාදී තර්කයේ විසින් ඔබ පාලනය කිරීම සිහිය නැතිකමක් නේ. කාම විතර්කයේ ව්‍යාපාදී තර්කයේ විහිංසා විතර්කයේ විසින් ඔබේ කය වචන සිත මෙහෙවන එක පාලනය කරන්නට යොදන එක සිහිය වෙන්න බැරිද? මොකද මේ සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං සාසනන්නේ. ඔබව දුකටපත් කරන සසර ගමනක් හදා දෙන යලිමතු වෙලා ඔබට දුක් විඳින හේතු චිත්තාභ්‍යන්තර ගත කිරීම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් නම් ඒක වළක්වන එක සතියේ ප්‍රතිඵලයක් වෙන්න බැරිද? ඒක නේද සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ නිවනට මදේ කියන දහම් පදයේ තියෙන සුන්දර අරුත. ඒවා තේරුම් ගත්තේ නැති අය නේද මේ ඉරියව් වලට අමුතුවෙන් එකතු කරන සිහියක් ඔසවමි හරි ගණමි හරි තබමි හරි දැක්කා හරි දුටුවා හරි දිගෑරිය හරි අකලුව හරි කියලා හදලා තියෙන්නේ. නමුත් ඕක පාලියෙන් තියෙනවා පජානාති කියලා. පජානාති කියන්නේ ජානාති නෙවෙයිනේ. නෝනින් දන්නේය. අර නෝනින් දන්නේ නෙවෙයි සිතින් දන්නේය. අර පජානාතිය තේරුම් ගන්න බැරි වුණාම ඉරියව් වෙනම සිහියකින් පවත්තන්න තව ඉතින් ඒ ඉරියව් මොනවා පැවැත්වත් ත්‍රිවිධ විතර්කයක් ගැන කතාවක් නැනේ. එහෙම ඉරියව් එක්කලා සිහිය ගෙනියන්න ගියොත් අර විතර්කයෙන් නැතුව තියේවි සමාධිගතව. ඒක අර උප්පන්නං කාමිතක්කම් ව්‍යාපාදිතකම් විහිස්සම් විසක්කම් නාදිවාසේති පදයට ගලපන්න බැරුව යනවා. ඒ උපදින්නේ නැහනේ. මිනිසා මෙලොවට ඔබ ස්ත්‍රීක් පුරුෂයෙක් මවක් පියෙක් ගුරුවරයෙක් ආදී වශයෙන් යම් චරිතයක් නිරූපණය කරනවා පුද්ගලයෙක් වශයෙන්. එතකොට ධනෙ කුලේ නිලයේ බලයේ රැකියාව දක්ෂම් උදව් උපකාර වෙලක් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්කල් මිනිස් වර්ගය ඔක්කොම ඒ වගේ. නමුත් මේ මිනිසා එක්කෙනෙකුට එක්කෙනෙකුගෙන් වෙනස් වෙනු ලබනවා ඔවුන්ගේ උපදින හැඟීම් වල ක්‍රියාකාරීත්වයේ තියෙන විවිධත්වය අනුව. ඒ විවිධත්වය කොහොමද බලපාන්නේ? ඒ නිසා මා දකින්නේ මෙන්න මේ සංසාරය හදන්නට
පව් හේතුවක්, පින් හේතුවක්, ධාන හේතුවක් වශයෙන් අනාගත සසරක් හදන්න චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීම සතිය නැති එකේ ප්‍රතිඵලයයි. හෙවත් ප්‍රමාදයයි. වර්තමාන මොහොත අනාගත ඵලයක් උහුදෙන්න හේතු තබා අවසන් කිරීම සත්වයා විසින් සංසාරී කරන වැඩක් බව, ඔහුම සසර හදන බව මේ තථාගත ඉගැන්වීම් වල සඳහන් වෙනවා. සදහම් හමු නොවන විට, ගැඹුරු සදහම් හමු නොවන විට නරක දේ තුලින් හොඳ තුලින් නැත්තම් පව තුලින් පින තුලින් මේ සසර හදන කටයුත්ත කරන්න පුළුවනි. නමුත් අපායට හෝ දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට හෝ තවත් තැනකට ගිහිල්ලා සසරෙන් මිදෙන්න පාරක් තියෙනවායි කියලා බුදුන් වදාළ බව, ත්‍රිපිටකයේ තිබෙන බව, තවත් සත්‍යයකට පුළුවන් බව මට වැටහෙන්නේ නැහැ. මන්දයක් දුර්ලභාකරණ සම්පatti සද්දම්මෝ පරම දුර්ලභෝ. මනුස්ස ලාභන් ලද්දාම සද්දම්මේ සුප්පලෝයිති. මිනිසාට පවණක් මේ පෙළ සිදුවෙන ආකාරයේ තේරුම් අරගෙන මේක වළක්වන්න පුළුවන්. සසර හදන තැන, සසර නිමා කරන තැන බවට පත් කරන්න පුළුවන්. එනම් සසර හැදීම සිහි නැතිකමේ ප්‍රතිඵලයක් ප්‍රමාදයයි. සිහියෙන් කටයුතු කිරීමෙන් සසර නොහදන එක අප්‍රමාදයයි. දැන් කොහොමද මේක ගලපගන්නේ? අන්න එතකොට ඔබගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය, උගත් නුගත් ස්වභාවය ඉක්මවා යමින් ඔබට හැමෝටම පොදු ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන ආකාරය මේ පෙළ දහමේ තියෙන එක පෙන්වන්න වෙනවා. මෙහෙමයි ඔබේ සිත තුළ මේක වෙන්නේ කියලා. අනේම බුදුදහම පුද්ගලයා තුළ කතා කළාට පුද්ගලයා තුළ වර්තමානයේ සිදුවෙන ක්‍රියාකලාපය තුළ, ඇස තුළ හෝ කන තුළ හෝ නාසය තුළ සිදුවෙන ක්‍රියාකලාපය තුළ තමයි, ඒ මොහොතේ සිදුවෙන ක්‍රියාකලාපය තුළ තමයි ප්‍රමාද විහරණයයි අප්‍රමාද විහරණයයි පෙන්වලා තියෙන්නේ. ප්‍රමාද විහරණය ඔක්කොම ගාවක් තිබෙනවා, නමුත් ප්‍රමාද විහරණ බව දන්නේ නැහැ ඒක. එබැවින් ඔබ කරන දේ සිදුවෙන්නේ මෙහෙමයි කියන එක බුදුන් වහන්සේ පෙළ දහමකින් උගන්වනවා. එතකොට ඔබට තේරෙනවානේ පමාදෝ මච්චනෝ පදං කියන එක. දැන් ඉතින් එහෙනම් ඒ පමාදෝ මච්චනෝ පදං පාරේ නොයන්න ඒක වළක්වන්න ඕන එක තමයි මේ සති සම්මා සති කියලා වචන වලින් පෙන්වන සතිමත් බව කියන්නේ. අනිතක මම පසුගිය දේශනාවලදී ඉදිරිපත් කරපු අදහසක් තියෙනවා. කීප වතාවක් සමහරට මේ ආයත මේක සවන් දෙන්න ලැබෙන්නේ නැතුව ඇති. මේ උගන්වන දහම් පෙළවල් වල සති කියන පදේ තියෙන දැනක් තියෙනවා. දැන් බලන්න, මෝහං අහිරික අනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන. අකුසල් සිතුවිලි සිත්. අනේ වගේ ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික කියලා, රූපාචර අරූපාචර කියලා එහෙම සිත් බෙදනවානේ. සෝබන හේවත් කුසල කියලා චෛසික 25ක් උගන්වනවා. අන්නේ චෛසික 25ම අකුසලයෙන් වෙන්වීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සෝබන කියන්නේ ඒකයි. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝෂ තත්‍ර මජ්ජත්තතයින් එහාට තියෙනවා. චිත්ත චෛසික දෙකට බෙදලා. සද්දා ඔබේ හිතේ උපදින චෛසිකයක් නේද? සද්දා විසින් බෝගහක් කපන්න හරි, බෝගහට තුවාල කරන්න හරි, සිවුරක් ඉරන්න හරි හිතනවද? බුදු පිළිමයක් පෙරලන්න හරි නෑ. එහෙම කරනවා නම් කරන්නේ ද්වේෂ චෛසිකයකින්. සද්දා ආරක්ෂා කරනවා, අකුසලයක් කරන්න දෙන්නේ නැහැ. පරිස්සම් කරනවා. දෙවනුවට තියෙන්නේ මොකද්ද? සති. මේවා කුසල චෛසික කියන්නේ ඇයි? මේවා ප්‍රධාන වෙනකොට අකුසලයේ වළක්වන නිසා.
අන්න අකුසලයේ වැළැක්වීම සඳහා සති චෛතසිකයේ ප්‍රධාන කොට ගැනීම, සතිය ඉදිරියට ගැනීම, සතිය යොදා ගැනීම. ඒ මොහොතේදී සතර ඉරියව්වේදී කය වචනේ සිතේදී පස්දොරේදී ඔන්න සිහියෙන් කටයුතු කිරීම බවට පත් වෙනවා. අකුසලයෙන් වෙන්වීම සඳහා සතිය යොදා ගැනීම. එතකොට ඉතින් සතිය පවත්වන්න ඕන මම දකින විදිහට. ඉරියව්ව නම් 4ක. එන් සාමාන්‍යයෙන් තිට්ටං චරන්නේ සින්නවා සයනවා. ඒ මොහොතේ සිටමින්ද එතන, ඉඳමින්ද එතන, යමින්ද එතන, දිගාවිද එතන. ඒ ඉරියව් පවත්වන්නේ ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද එතන. මේ ඉරියව්වත් සමග අකුසලයෙන් වෙන්වීමට භාවිතා කරන්නා වූ එකනේ සතිය කියන්නේ. ඉරියව්වත් සමග අකුසලයේ සිද්ධ වෙන්නේ කොහොමද? ඔය අපි පව් කරන්නේ නැහැ කියලා කතා කරන අය පු탁ජන මට්ටමේ ඉඳගෙන මොකක්වත් නොදන්න නිකන් වචනින් කියන දෙයක්. ලෝභ දේශ මොහ නැත්නම් පව් කරන්නේ. බුදුන් වහන්සේලා ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛයනේ. අනිත් අය ලෝභ දේශ මොහ සහිත බැවින් තමන්ම දන්නේ පව් කරන බව. එලිපිට කයෙන් වචනෙන් නොකියවට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පලි ගැනීම ආදී දේවල් ක්‍රියාත්මක කරනවා නම් රහසිගතව ඒ පව් නෙමෙයිද? මේ පව කියන පදයට ලෝකේ තියෙන අර්ථය වෙනත් ආගම්වල තියෙන අර්ථය ඉක්මවා ගිහින් ඔබ හොයාගන්න තේරුම් ගත්තේ නැද්ද කල්පනා කරන්න. දැන් සාමාන්‍ය පුද්ගලයා සතුන් මැරීම පාපය, සතුන් මැරීම වැළකීම කුසලයේ විරතිය. ඒ පුද්ගලයා වශයෙන් එහෙම වළකිනවායි කියලා කියනවා. ඒකද මේ පාපෙන් වෙන්වීම කියලා කියන්නේ. මම එකට ඉදිරිපත් කරන්නම් තව කාරණයක්. බලන්න මෙන්න මේ පදේ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරයයන බවಂತಿ. තථාගත බුදුවරු සමාජයට ධර්ම පරයයවල් ක්‍රමෝපායවල් දෙකක් උගන්වනවලු. එපමණමයි ඔක්කොම. කොතරම් සූත්‍ර තිබුණත් මේ ධම්ම පරයය දෙක මිනිසුන් අතෙන් සිදු වෙන්නේ. පාපම් පාපකතෝ පස්සතාති. අන්න පාපේ ලාමක වශයෙන් දකින්න පුළුවන් සිහියට. ඒක අර එක එක ආගමේ කතා කරන පාපේ නෙමෙයි මේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ වදාළ පරිදි. පාපම් පාපකතෝ දිස්වා බුදුන් වහන්සේ වදාළ පරිදි පාපේ ලාමක වශයෙන් දැක තත්ත විරජ්‍යත විමුච්ඡිත නිබ්බින්දතාපි. අන්න ඒ පාපෙන් නොඇලෙන්නට, ගැලවෙන්නට, මිදෙන්න කලකිරෙන්න පුළුවන් වෙන්නේ සිහියෙන්. සිහිය තමයි මේක වළක්වනු ලබන්නේ. දැන් මේ පාපය මොකක්ද? හොඳයි ඔබ අවිද්‍යාපච්චය සංඛාරා කුසලයේ කියලා කියනවාද? මේ සත්‍යය සසරේ ඇවිදින්න හේතු කරන්නා වූ අபிසංකාර තුනක් පෙන්වනවා. ඒ තුන අවිද්‍යාව මුල් කොටගෙන අපුඤ්ඤාභි පුඤ්ඤාභි අනිජ්ජාභි සංකාරේවත් අනාගතවල උපදින්න හේතු තියෙනවායි කියලා තියෙනවා අවිද්‍යාව මුල් කොටගෙන. එන අபிසංකාරයේ තුනේම තියෙනවා නේද උපාදානය වීම. මෙන්න උපාදානය වී අනාගත හේතු ඉතුරු වෙන්නේ සතිය නැති නිසා කියලා තේරෙනවද ඔබට? උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. අනුපාදාය මුච්ඡanti සිහියෙන් කරන්න ඕන දේ උපාදාන නොකොට අවසන් කිරීම කියන එක තේරෙනවද? අනුපාදාන කිරීමෙන් උත්පත්ති පනවන්නේ උපාදාන සහිතව, උපාදාන රහිත උත්පත්ති පනවන්නේ. උපාදානයේ වෙන ආකාරයේ තේරුම් අරගෙන ඒ පෙළේ යන්නේ නැතුව ඒක වළක්වන්නට යොදන වීරිය සතිය එතෙන්ට යොදන්න ඕන එකක් නේද? උපාදානය වෙන්නේ ඇසේද කනේද නාසයේද දිවේද කයේද රූපේද ශබ්දේද ගන්ධේද රසේද ලෝභේද දේශේද මොහේද ඒ ඕන එකක් තුළ.
ඒ නිසා මම කල්පනා කරනවා උපාදානේ පාපයයි. උපාදානයෙන් මිදීම කුසලයයි. උපාදානයේ වෙන්න තියෙන අවස්ථාව වළක්වා ගැනීම සතිය විසින් කරන දෙයක්. අන්න එතකොට සතිය අකුසලයෙන් වෙන්වීම කළා. එනිසා එක සියුම්ම ගේන්න ඕන තැනක් තියෙනවා. මම මේක පැහැදිලි කරන්නේ මෙහෙමයි. ඔබ මේ මොන කටයුත්තක් කළත් වහාම ක්‍රියාත්මක කරන පරිදි එතෙන්ට එකතු කරනවා යම් කිසි දෙයක්. ආපු දෙයක් නැත්නම් හිතනවාද කිව්වා, හිතනවාද කළා. හිතට ආපු දේ ලෝභය ඇති වුණාද, ද්වේෂය ඇති වුණාද, මෝහය ඇති වුණාද, ඒ මත පිහිටා ක්‍රියාත්මක කළා. ඒ කියන්නේ ඔබ විතර්කයන්ට එකතු වෙනවා. එන විතර්කය බාර අරගෙන ඒක මමත් වෙන්න අරගෙන විතර්කයේ විසින් ඔබ මෙහෙවනවා. දැන් සතිය නැහැ. අන්න ඒ විදිහට යම් මොහොතක මේ කාම හෝ ව්‍යාපාද හෝ හිංසා විතර්ක ආපුවම ඒවා විසින් ඔබව යටත් කරගෙන ඒවාට ඕන පැත්තට ඔබේ කය වචන සිත මෙහෙවනවා නම් දැන් ඔබ ළඟ නැති එකට සතිය කියනවා. එයාලට ඉඩ දීපුවම ලොකු අවුලක් හදලා ලෝභ දේශ මොහොත් බැරි දියුලා චිත්තාභ්‍යන්තරේ තව හේතුත් තියලා සසරකුත් හදලා දීලා ඔබට තව අපහාස උපහාස සමග හිර දනවනු දීලා සසරටම බන්ධවන වැරුණා වෙන ඔවුන් මාරයෝ ටිකක්. මාර හමුදාවක්. ඔබ යටත් ඇසියෙක් කරගෙන. ඒ නිසා මාරයාට පරාජය වීම සතිය නැති කීමේ ප්‍රතිඵලයයි, මාර පරාජය සතියේ ප්‍රතිඵලයයි. කොතනදීද මාරයාට පරාජය වෙන්නේ? කොහොමද මාරයා පරාජය කරන්නේ? හැමතැනදීම මෙන්න මෙහෙමයි මාරයාට පරාජය වෙන්නේ. ඔබ ඇස තුළ, කන තුළ, නාසය තුළ පුතින්නා වූ ආරම්මණයේදී. එදා බාහිර සාධක යම් තාක් බලපාන්න පුළුවන් ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරය ආදී වශයෙන්. තව ප්‍රධාන හේතුවක් බලපානවා චිත්තාභ්‍යන්තරින් තිබී එන්නා වූ කොටස. uppannam කාම විතක්කම්. ඒක ඔබ පරණාපු දෙයක්, හිස් දෙයක්, මැරු දෙයක් කියන්න දන්නේ නැහැ. ඒක ඔබ එකතු වෙනවා එනකොට. අන්න එකතු වීමට කියනවා සිහිය නැතිකම. එකතු වීමෙන් මමකට ගන්නවා. එතකොට බුදුසමයේ මම මයන්නත් මේ කයන්න යන්නත් නෙවෙයි. ආපු හැඟීමට එකතු වී ප්‍රතික්‍රියා දක්වන්නට යාම. ඔබ හිතන ඔබ කරනවායි කියලා නෑ. ඔබේ කය වචන මේ විතර්කේ නැත් විසින් මේ මෙහෙවන ලබනවා. දැන් සිහිය නෑ. දැන් මෙතන පසුගිය දේශනාවල පැහැදිලි කළේ අන්දන්ත මං තදා හෝති කියලා. යං ලෝභං යං දෝසං සහතේ නරං. ඒක තුළ සිදුවෙන පෙළදහමකුත් පෙන්නනවා. ඒ සතිය නැතිකමෙන් සිදුවෙන දේ සසරට බැඳෙන හැටි පෙන්නනවා. ඒ ආපු කාරණේ හමු වෙන එකට පස්ස කියනවා, ඒකට එකතු වෙනවට වේදනා කියනවා, ඒකට රැවටෙනවට තණ්හා කියනවා, ඒකත් එක්ක බැඳෙනවට උපාදාන කියනවා, ඒක අනාගත හදන්න හේතු හැංගෙනවට භව කියනවා, මේකට ප්‍රමාදය කියනවා. ඇසේ කනේ නාසයේ දිවේ කයේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ පවේ පිනේ දානේදී පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව වෙනවා නම් ඒ ප්‍රමාදයයි. ඔන්න මඤ්ඤමානේ. පස්ස නිකම්ම අරමුණු එක කාරණා තුනක් එකතු වීමම නෙමෙයි, කාරණා නිසා චිත්තාභ්‍යන්තරේ එළියට එම. ඒ තමන් ළඟ තියෙන දේ එළියට එන එක. ඒකට තමයි අපි එකතු වෙන්නේ. එයා හදාගත්ත මෝඩකමක්. තියෙන එකක් නෙමෙයි, තියනවා කියලා හිතන් ඉන්න මල අතීතයකට පණ දීමක් කියන්නේ ඒකයි. මේකට එකතු වීම නේද මේ ආපහු ආයෙත් මේ අවුල හදන්නේ. මෙයා මාර හමුදාව නේද? අපට අයිති කෙනෙක් නෙමෙයි නේද? මලවුන් නේද මේ? මලවුන්ට පණ දෙනවා නේද? මෙයාගෙන් මිදෙන්න නේද මේ සිහිය හෙවත් අප්‍රමාදය. මේ ප්‍රමාදය නම් මේක නොවන එකටනේ අප්‍රමාදය කියන්නේ.
අන්න එසේනම් අමුතුවෙන් දිනයක් තෝරාගෙන ඇඳුමක් ඇඳගෙන පවත්වන ඉරියව්වක් වෙනකොට දිනදා උපන්තෙන් අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු කරන කටයුතු වලදී ඔබව පාලනය කරන්න චිත්තාභ්‍යන්තරයේදී පවතිනා මේ ත්‍රිවිධ විතර්කයෙන් එකක් එනවද එයාට ඉඩ නොදෙන්නයි සිහිය තියෙන්න ඕන. එයාට හොයනවා නම් සිහිය නැහැ. එයාට අහුනහම වෙන දේ තමයි මම අර පෙන්වුවේ පස්ස වේදනා තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා. අන්න සතර හැදුවා. ඒ ප්‍රමාදය. ඒක තමයි ප්‍රමාදය. මේක නොකරන එකට සිහිය නොකරන්න සිහිය තියෙන්න ඕන. ඉතින් 100ක් එක දවසට කරන්න බෑනේ. එකකින් පටන් අරන් ක්‍රමානුකූලව අර වඩනවා කියන්නේ ඒකනේ. සතිය වඩනවා කියන්නේ වැඩි දියුණු කරනවා. අර හුස්ම ඉහළ යනවා දැනෙනවා. පහළ වෙනවා දැනෙනවා. ඒ දැනෙන්න හුරු වෙන්න එකක්වත් නොදැනී යන්න බැරුව වෙනවා. නමුත් සිහි මදි නම් නොදැනී යන්නේවා තියෙනවානේ. අනග සිහි නැති වුණාම විතර්ක වලට අහු වෙලා ටිකක් ගහගෙන බැනගෙන අනුන් පද කියලා පස්සේ මතක් වෙයි ආරම්භයේදී. නමුත් දියුණු වෙන්න ඔවුන්ට එන්න ඇරුණාම එකතු වෙන්න ඉඩ නැතුව යනවා. ඔවුන් හතරන් වශයෙන් හඳුනා ගන්න ලබනවා. ඉන්සා කර්ම රැස් කිරීම සිහියෙන් කරන වැඩක් නෙමෙයි. කර්මක්ෂය කිරීම සිහියෙන් කරන වැඩක්. මේ මොහොතේම අනාගතේ සතර හදන එක ප්‍රමාද විහාරිත්‍යයි. මේ මොහොතේ සතර හදන්න නැතුව අවසන් කරන එක සතියේ කාර්යභාරයයි. දියුණු කර ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒ නිසා සතිය වඩලා නැත්නම් සතිය පුරුදු කරන්න වෙනවා. ඒ මොහොතට කරන්න හදන වැඩේ හරිද වැරදිද දැකලා වළක්වන්න. කරලා ඉවර වෙලා වළක්වන්න නෙමෙයි. දැන් අජාසත් රජතුමාගේ කතාවේ පෙන්වනවා පියරුතුමා මරලා අවුරුදු 25 30කට 40කට පස්සේ බුදුන් වහන්සේ ඉස්සරහා වැරද්ද පිළිගත්තයි කියලා. බුදුන් වහන්සේ දැන්ද වැරද්ද පිළිගත්තේ කියලා ඇහුවේ නැහැ. වරද පිළි අරගෙන ආයති සංවරේ පිහිටීමම හොඳ අංගයක් කියලා කිව්වා. පදාලා. මේ සමාජයේ ලෝභෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරන ඊර්ෂ්‍යා කරන වෛර කරන පරිගන්න එක වැරදි කියලා පිළිගන්නවා සමාජයේ. නෑ. ඔක කරන්න ඕනේ කොහොමයි කියලා කියයි තව. නමුත් ඔබේ අතින් යමෙකුට එහෙම අසාධාරණයක් වරදක් සිදු වුනහම හැන්දෑවට හරි මම කළේ වැරද්දක් නේද කියලා පිළිගන්නවා නම් ඒ සිහිය ආපු වෙලාවනේ මට තේරෙනවා මං අතින් උනේ වැරද්දක් කියලා. මදි. අවශ්‍ය වැරද්ද කරලා හැන්දෑවට මතක් කරගන්න එක මදි. එහෙම හරි අර වැරද්දක් වශයෙන් පිළිගන්නේ මේ පිළි නොගෙන ඉන්නවට වඩා වැරද්ද පිළිගන්න එක අර ආයති සංවරය. දැන් ආයෙ නොකරන්නවත් හිතට ගත්ත හැකිනේ. අරගොල්ලෝ නැවත නැවතත් කරනවා. මේ ඉතින් පැය ගානක් පහුවෙලා තමයි හටගත්තේ. පශ්චාජාත කියන්නේ ඒකයි මම ඒකට. දැන් අර හුස්ම පාර ඇතුළ වෙනකොට ඒක දැනෙනවා වගේ මේ විතර්කයේ උපදිනකොටම දැනෙනවා නම් ඒ දැනෙන්නේ සිහියට. දැනුනොත් එකතු වෙන්න ඉඩ නැහැ. එහෙනම් ඒක ඒ මොහොතේ ඒත් එක්කලා උපදින්න දියුණු කරන්නා වූ සිහිය චෛසිකයක් වශයෙන් උපදින්න ඕන නේද? ඒකයි වඩනවා කියන්නේ සතිය. ඒක දෙන්න ඕන හිතට යෝජනා කරන්න ඕන. 20 වතාවක් 10000 වතාවක් සාමාන්‍යයෙන් එකතු වෙන එක කෝටි සංඛ්‍යාත වතාවක් පුරුදු කරපෙකනේ. මේකත් එහෙනම් අර නූතන මනෝවිද්‍යාව පෙන්වනවා යම් කිසි අදහසක් හිතට 20 වතාවක් දුන්නාමයි පිළිගන්නේ කියලා. ඔබ මෙයක් දුන්නොත් එයා එනවා මෙතෙන්ට. සතිය එනවා. අර විතර්කේ එනවා වගේම සතිය එන එකට කියනවා සහජාත කියලා. විතර්කේ සහජාත කියන්නේ ඒ සමග උපදින කියන එක සහජාත කියනවා. දැන් ඉන්හාට පවත්තන්න දෙන්නේ හරස් කපනවා. යන්න එයාට අයිති නෑ මේට එකතු වෙන්න. මේ සම්බන්ධීකරණය කඩන තැන. එනිසා සසරෙන් මිදෙන්න අවශ්‍ය පුද්ගලයෙක් ඇතනම් වර්තමාන මොහොතේ උපදින විතර්කයට එකතු වෙන එක වළක්වන්න එතෙන්ද සිහිය ගේන්න දියුණු කරන්න වෙනවා. ඔසුමි ගණමි තබමි කියයි නැතුව. දැන් එතෙන්දි වෙන දේ අර එන එක තමයි පස්සක අතීතේ එන එක. හොඳයි සිහිය આવොත් එකතු වෙනවද නැහැ. එනම් පස්ස නිරෝධය වෙන්නේ. එතකොට වේදනා කරන්න දෙයක් ඔහුට නැහැ.
පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව. අරමුණ තුල. දැන් මෙන්න සිහියෙන් කරපු වැඩේ. වේදනා තණ්හා උපාදාන භව සේරම නැති කෙරුවා. ඒ ඔක්කොම එකපාරේ වේදනා නැතිවීමෙන් අනිත් ඔක්කොම නැති වුණා. දැන් මොකද කරේ? පස්සේ නිරෝධ වුණා නේද? වර්තමාන සම්බන්ධය අනාගතයට හැදුවේ නෑ නේද? සසර කැඩුණා නේද? මොකේදීද මේ? කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේදී. දැන් එකතු වීම අකුසලේ නම් තණ්හා උපාදාන විද්‍යා සංකාරයක උනේ නැත්නම් අකුසලෙන් වෙන්නේ මේ කුසලයේ සිද්ධ වුණා නේද? පාඩම් කරපු පොත්පත්වලක ඉන්න නැතුව සියුම්ම මේක ගෝචර කරගන්න, දර්ශනය කරගන්න නුවණ ගන්න. මේවා ත්‍රිපිටකය තුල පවතිනවා. අපිට මෙතෙන්ට සමීප වෙන්න බැරිකම මේ තියෙන්නේ. නොගැඹුරු අර්ථ වලින් වැරදි අර්ථ වලින් අරගෙන මොනවා හරි කරක ඉන්න වරුණා මේ සසර කඩන්න හදන තැනම සසර කඩන තැන. දැන් ආවට වර්තමානයේ හරහා අනාගතයක් හදන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අර තණ්හා උපාදාන භව වෙන එක පස්ස වලින් එහා පැය පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව ඒ ටිකට කියනවා තණ්හා උපාදාන අවිද්‍යා සංකාර. අන්න ප්‍රමාදේ වුණා. දැන් ඒක වෙන්න දුන්නේ නැත්නම් තස්ස නිරෝධයෙන් පස්සේ වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන භව නැහැ. එහෙනම් අවිද්‍යා සංකාර වෙනට විද්‍යා විමුක්තිය. දැන් අප්‍රමාද වුණා නේද? දැන් විද්‍යා විමුක්තියත් හම්බුණා නේද මේ මොහොතේම? අර ටික නිරෝධ වෙනකොට. අනුපස්සී විහෙරති නැවත නැවතත් සසර කඩන්න ත්‍රිවිධ විතර්කයේදී මේ සතිය යොදන්න. එතකොට එයා එනකොට මේ එක්කම ආයනවා. පස්සේ එනව නෙමෙයි. එතකොට යාව පාලනය කරගන්න පුළුවන්. ඔය අපේ ජීවිතයේ තියෙන ඔය ළමා කාලය තුළ දැක්ක දෙයක් ඔය පිරිමි ඔය එළගවයා දඩබ්බරයි. එඳා හරි අමාරුයි පාලනය කරන්න. ආදරයෙන් හැදුවේ නැත්නම් සැර ආපුවම හිමියටත් අනිනවා. ඒ නිසා උන්ට කරන වැඩක් තියෙනවා. නාහේ විදිනවා කියලා කියන්නේ. නාහෙට නාස්පුඩු දෙක හරහා සිදුරක් හදලා ලණුවක් දාලා මේක කරට කඹේට ගැට ගහනවා. එමෙ නාහේ හරියට රිදෙනවා. ඒකට වැඩි දඟලන්න වෙයි අදින පැත්තට ඔළුව හරවන යන්න වෙනවා. එතකොට දඟකාරකම පාලනය කරන නහය ඉදලා තියෙන්නේ ගවයාගේ එළ ගවයාගේ. ඔබේ දඟකාරකම පාලනය කරන්න සිහිය විසින් ඔබේ නහය විදිනවා ඒ කරන්නේ. ඕන හැටියට නටන්න බෑ එතකොට. සසර හදන්න බෑ. ඒ නිසා භව ගාමිත්වයේ ප්‍රමාදයේ භව නිරෝධයේ සතිය ප්‍රතිඵලයයි. එකක්ද නෑ. කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ සියල්ල සංසිඳනතුරු මෙයාට මේ වැඩේ තියෙනවා. ඒ නිසා මා දකින්න සතිය පවතින සෝවාන් වලින් එහා පැත්තට. ඒක මේ ආර්යයන්ගේ වැඩක්. භව නිරෝධ ගාමින්ගේ වැඩක්. කර්මක්ෂය කරන්නන්ගේ වැඩක්. එහෙම ඒක ආර්ය සම්මාදිට්ඨිය තුළ ක්‍රියාකලාපයක් වශයෙන් දන්නේ නැතුව දසවස්තක සම්මාදිට්ඨිය තුළ නෙමෙයි මොකට සාධාරණ අර්ථ සපයාගෙන එක එක රඟපෑම් කර ඉන්නවා. කරගත්ත දෙයක්වත් නැහැ. ලෝභ දේශ මොටික එහෙම යුතුරුයි. ත්‍රිවිධ විතර්කේ ප්‍රහාණ සංඥා පොතේ තිබුණාට Tamanට තේරෙන්නේ නැහැ. එන වෙලාවට ප්‍රහාණය කරගන්න. මේ කලක් ගත වුණ දසවස්තක සම්මාදිට්ඨිය දසවස්තක සම්මාදිට්ඨිය තුළ සම්බුදු සසුනේ අපි දුටු ක්‍රියාකලාපේ වසර 15ක් 30ක් 40ක් 50ක් තිස්සේ. ලොකු දේවල් විදිහට. ඉතින් ඔය විතර්ක උපදින්නේ කියලා අය හවුලේ තම තමන්ට අදාළ ආකාරයට. තම තමන් තනි වෙන්නේ හදන්න ඕන. ඒකයි මම කියන්නේ ත්‍රිවිධ විතර්කයේ මේ ප්‍රහාණය සඳහා හවුලේ භාවනා කරන්න බෑ කියලා. තම තමන්ට අදාළ තැන්වලදී තම තමන්ට අදාළ ඉන්ද්‍රියන්හදී කාර්යයන්හදී උපදින්නේ තමන් සිහිය ගෙනල්ලා එකට එකතු නොවී ඉන්න වරුණම අනුන් කියන එකක් කියවලා එක වෙනවද? ඒ නිසා ඔය කුඩා දරුවන්ට නම් ඔන්න බබුව කිටට ගියා කියලා මෙහෙම ගීත කියලා හිත මේ සංසුන් කරලා නිදි කරවන්න පුළුවන්. ඒ වගේ සුවපත් වෙත්වා කියලා හිමින් ලස්සනට කියලා සිත නිදි ගන්නවන එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒකේ සංසුන් වීමක් තියෙනවා තමයි.
ඒ සංසුන් වෙනවා කියන්නේ කෙලෙස් යටපත් වීම තුළ ලබන සංසුන්කම. ඒක සංසිඳීම නෙවෙයි. ඕනෑම වාක්‍යයක් හිමින් ලස්සනට කියවලා සංසුන් කරන්න පුළුවන්. ලොකු දේවල් කියලා කල්පනා කරන්නේ නෑ. රූප සමසුඛය කියන්නේ සංසිඳීමෙන්. සංසිඳෙන්නේ ලෝභ දේශ මොහ එකතු වුනහම ඉපදුනහම එකතු නොවි අවසන් කිරීමෙන්. ඒවා එන්නම ඕනේ ඇවිදින් එකතු නොවි අවසන් කරන්න. හංගල හරියන්නේ නෑ. ඔන්න මම දකිනවා. අවුරුදු 10 12 15 දරුවන්ට දෙන්න පුළුවන් නම් ඔවුන් අවුරුදු 30 40 වෙනකොට නිමිච්ච අය. ජීවිතේ විඳින අය. අන්න එහෙම මේක මේ ජීවත් වෙන මිනිස් සමාජයට ගෙනියන්න උත්සාහ කරමු. ජීවත් වෙලා ඉවර වෙලා ජීවිත අවසාන සතිපට්ඨාන කියලා බොරු රංකපෑමක් රඟපාන්න නැතුව. Taman සිහිය නැතුව ලෝභ දේශ මොහ වැඩි දියුණු කරලා විතර්ක තුනට එන ඒවා පාලනය කරගන්න බැරුව පිරෙහෙන්න පුළුවන් තරම් පිරහිලා. මිනිසාට ජීවිතය ගෙනියන්න දීප එකක් මේ ජීවිතය අවසාන වෙලා ගන්න දීප එකක් නෙවෙයි මේක. ඒ නිසා ජීවිත අවසානයේ මේවට යොමු කරපු එකම නරකට ඇති වුණාට එක්තරා විදිහක වැරදි ආදර්ශයක් දීලා තියෙනවා. මොකවත් දන්නේ නැතුව ජීවත් වෙලා පස්සේ බණ අහන්න යන එක සිල් ගන්න යන එක භාවනා කරන්න යන්නේ. ඒ වර්තමානයේදී එතකොට අවුරුදු 20 පටන්ම වර්තමානයේ මග ඇරලානේ තියෙන්නේ. අවුරුදු 15 විතර පටන් දරුවන්ට මට ඔය 6 7 යට ඔක තේරෙනවද කියලා තේරෙන්නේ නැහැ. තාමත් ඔය පොතේ තිබුණාට. නමුත් 10 15 20 වෙනකොට මේ වැඩේ පාලනය කරගන්න තේරෙනවා. ඔන්න. ඊට පස්සේ උන් කලිසම් අදින එක නවත්තලත් නැහැ. පෑන් පාවිච්චි කරන නවත්තලත් නැහැ. ක්‍රීඩා නවත්තලත් නැහැ. ටයිකෝට් පළඳින එක නවත්තලත් නැහැ. නමුත් ඔවුන් ළඟ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ඉවසීම හේවත් කාන්ති පරමන්තපෝති තික්ක ආරම්භ වෙනවා. ඒ තපස ඇඳුමේ වැඩක් නෙමෙයි. කෙලස් තවන එකනේ. ඒ නිසා මේ සිහියෙන් කෙරෙන්නේ මායයට ඉඩ නොදී වළක්වලා යා ඉතින් අයින් කරන එක. ඒකට අකුසලයෙන් වෙන්නීමේ කුසලයේ කියන්නේ. සතියෙන් කරන්නේ අකුසලයෙන් වෙන් කරන එක. ඉතින් මේක නැවත නැවතත් චිත්තාභ්‍යන්තරයේ තිබී මේවා එන්න නැති තැන දක්වා වැඩෙනකොට එනම් ඇතුළ හිස් වෙනවා. දැන් එතකොට හොවන්න ආදී මාර්ගඵල පිළින් බුදුන් වෙත යනවා. ඒක තමයි සිහියෙන් කටයුතු කිරීමේදී අප්‍රමාදයේ නිවනට මඟ කියලා කියන්නේ. එබැවින් අර අදහස ඉදිරිපත් කරපු අදහසේ පරිදිම මේ බාහිර ලෝකේ සතිමත් බවක් ගැන මතක තබා ගැනීමක් ධාරණ සත්‍යයක් ස්මරණ සත්‍යයක් වෙනුවට මේ මොහොත සසරට වැදෙන උපාදානයන් සිදු නොවන ආකාරයෙන් ඒවා අවසන් කරන්න සසර අවසන් කරන්න දිනු කරන්න ඕන සිහියක් මේක. එතකොට සසර කඩන තැන. එයාට හොරෙන් යන්න බැරි වෙනවා සිහිය තියෙනකොට. එතකොට මායя පරාජය වෙන්න ගන්නවා. මෙන්න මෙහෙම මේ මොහොත මායයට පරාජය වෙනුවට මාර පරාජය කරන්න ඕන නම් මායයට පරාජයන්න වෙන්න ඕ පෘථග්ජනයෝය මාර පරාජය කරන්න ඕ ආර්යෝය. සතිමත් වීමෙන් අදාළ ගොඩට අයිති එකතු වෙන්නට. ඔය කෑම්බීම් ඇඳුම් පැළඳුම් ආදී ප්‍රශ්න ගැටුම් වලින් බේද වලින් තොරව මනුස්ස සමාජයේ වශයෙන් ඔබට රැසපෑදේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සුමනා වරාගොඩ භාර්යාව සහ ධම්මිකා හා චම්පිකා යන දියණියන් දෙදෙනා විසින් සැදැහැති දායකත්වය ලබා දී තිබේ. අරමුණු අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා කුසලය සුල්තානාගොඩ ජීවත්ව සිට 93 වන වියේදී මහනුවර දොඩන්වලදී අභාවප්‍රාප්ත වූ විශ්‍රාමලත් විදුහල්පති ජේ.පී. විතාන මහතා ප්‍රමුඛව පරලෝසපත්ව පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. භවගමන සැපවත් වේවා. ඉක්මන් භවයකදී මිනිසත් භව ලැබේ වචන නෑ මෙතන. සිර සංසාර දුක්ඛයන්ගෙන් අත මිදෙන මඟ තේරුම් අරගෙන නිර්වාණ අවබෝධය පිණිස කටයුතු කිරීමට මෙම පින් හේතු ආසනාව වේවා. ඔය ලෝකේ කොහොමවත් ඔය කටයුතු කරනවා කියලා හිතන්න එපා. මිනිසුන් වෙලාම මේක තේරුම් අරගෙන මේ මඟ ගන්න ඕන. ගෞරවනීය දේශකයන් වහන්සේටත් දායකත්වයෙන් දරූ අයටත් සහ පවුලේ ඥාතිහිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලයේ අත්පත් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුන තුළදීම නිර්වාණ මාර්ගයේ පූර්ණයේ පිණිස මෙම අවබෝධයේ හේතු ආසනාව වේවා.
ඒක තමයි බුද්ධෝත්පාදයක සදහම් හමු වුණාම කරන්න ඕන දේ. එබැවින් ඔබටත් මේ සිහිය කියන වචනයෙන් පෙන්වන ලෞකික අර්ථය වගේම ලෝකෝත්තර අර්ථය තේරුම් අරගෙන ඉහාත්ම මහසෙන් සහ මේ මොහොතේදීම මේ සිහිය තුළින් සසර ගමන නිදහස් කරන මඟ තේරුම් අරගෙන නිවෙන මඟ හෙලි කරගන්නට ලැබේවායි කියලා අදිෂ්ඨාන කරගෙන අනුගමනය කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං